සමාජ සංගායනා समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත මේ මිදිරි උදෑසනම ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මයෙන් ස්වල්පයක් නමුත් කවුරුත් ශ්‍රවණය කරගන්නට සූදානම්ව සිටින්නේ. කය නිසසලව තියනවා වගේ හිතත් නිසසල කරගෙන මේ ධර්ම කාරණා පිළිබඳව ඔබ මෙනෙහි කළොත් ඔබේ ජීවිතයට ධාරණය කරගන්නට පුළුවන්කම ලැබෙනවා වගේම ඒ ධාරණය කර ගැනීමත් සමග ඔබට ඒ ධර්මයේ තුළ හැසිරෙන්නටත් හැකියාවක් තිබෙනවා. ඒ නිසා තමයි සුනාත ධාරේත චරාත ධම්මේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනෙම මේක අහන්න, ඒ වගේම දරා ගන්න, ඒ වගේම ධර්මයේ තුල හැසිරෙන්නට කියලා. පරක් තෙරක් නොපෙනෙන අනවරාග්‍ර සසර ගමනක සැරිසරන අපට හුළඟකට අහු වුණු පරණල් කොළව ඒමී අත ගහගෙන යනවා වගේ ඒමී අත ගහගෙන යන්නට සිද්ධ වෙලා තියෙන්නේ. කර්මයේ නැමැති සැඩ පහරට හසු වෙලා പ്രേත ලෝකවලට, ඒ වගේම මහා දුක්ඛිත අපායන් වලට, ත්‍රිසංගත ලෝකවලට, මනුෂ්‍ය ලෝකේ උනත් බොහෝ දුක්ඛිත තත්වයන්ට, ඒ වගේම සුගතීන් වලට උපදින්නට අපට සිද්ධ වෙනවා. වැඩිපුර මේ අතර උපදින්නේ දුගති සංඛ්‍යාත දුක්ඛිතාත්ම භාවයන් වල. ඒකට හේතුව තමයි ලෝකේ ධර්මතාවයක් තිබෙනවා. හොඳ දෙයකින් ලැබෙන්නේ හොඳ බීජයකින් ලැබෙන්නේ හොඳ අස්වැන්නක්, නරක බීජයකින් ලැබෙන්නේ නරක අස්වැන්නක්. අප විසින් ජීවිතයේ එදිනෙදා පුරුදු පුහුණු කරන ධර්ම දිහා අපි මෙනෙහි කරලා බැලුවොත් කෙනෙක් තමන්ගේ ජීවිත කාලය පුරාවටම වැඩිපුරම සිදු කරනු ලබන්නේ කුසල නිස්ෘත අදහස් ඇති කර ගැනීමට වඩා අකුසල නිස්ෘත අදහස් ඇති කර ගැනීම. එහෙනම් ඔහුට බොහෝ ආසන්නතම කාරණාව බවට පත්වන්නේ සුගති සංඛ්‍යාත භූමියක උත්පත්තිය ලබන්නට නෙමෙයි. හේතුව සුගතියක උපදින්නේ කුසලයක් නිසා. සුගතියක උපදින්නට හේතු වන කුසලයක් අපි සිද්ධ කරන්නේ තාම කලාතුරකින්, එහෙම නැතිනම් ජීවිතේ අඩුවෙන්. දුගතියක උපදින්නට හේතු වන අකුසල ධර්ම තමයි ජීවිතේ වැඩි කාලයක් අප ඇසුරු කරන්නේ. ඒ ඇසුරු කිරීම අපි දුගතියක උපදින්නට හේතු සකස් කර ගැනීමක් බවට පත් වෙනවා. එහෙනම් හොඳ තැනක උපදිනවට වඩා වැඩිපුර හේතු තියෙන්නේ අපි දුර්ගතියකට පත්වන්නට, නැතිනම් නරක තැනක ප්‍රතිසන්දිය පිණිස උපදින්නටයි. මෙන්න මේ විදිහට දුක්ඛිත ආත්ම භාවයක දුක්ඛිත තැනක ප්‍රතිසන්දිය ලබන්නට අපිට කර්ම රැස් කරගෙන තිබෙනවා නම් මේ ජීවත් වෙනකොට පින්නතුනේ ආයේ නැවත මනුසාත්ම භාවයක් කවද ලැබෙයිද කියන එක කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා තමයි සෑම අවස්ථාවකදීම කුසල ධර්මයන් තුළ අප්‍රමාදී විය යුත්තේ. සෑම අවස්ථාවකදීම කුසලය තුළ අප්‍රමාදී වනවා වගේම මේ සංසාරයෙන් නිදහස් වීමට
එහෙම නැතිනම් ලෝකේ යථාර්ථය තේරුම් අරගෙන මේ කර්ම බීජ සකස් නොකර ඉන්නට අප උත්සාහවත් විය යුත්තේ. සසර පිළිබඳව කතා කළත්, උත්පත්තීන් පිළිබඳව කතා කළත්, පවත්නා ධර්මතාවය නම් හේතුඵල ධර්මතාවයක්. ඒ කියන්නේ වර්තමානයේ අපි සිද්ධ කරන හේතු ටිකකට නැවත ලැබෙන විපාකයක්. අපි කියනවා අද අපි මිනිස්සෙක් හැටියට ජීවත් වෙනවා කියලා, මිනිස්සෙක් හැටියට ඉපදුණා කියලා. ඇත්තටම පවතින ධර්ම පිළිබඳව විශ්ලේෂණය කරොත් එහෙම අපට හම්බෙන්නේ ස්කන්ධ ධර්මතා ටිකක්. ඒ ස්කන්ධ ධර්මතා ටික මේ විදිහට මෙතන ප්‍රතිසන්දිය අරගෙන මෙතන සැකසෙන්නට උපදින්නට හේතු උනේ වෙන කිසිම දෙයක් නෙමෙයි. එයට හේතු වූ අවිද්‍යා, කර්ම, තණ්හාදී හේතු ධර්මතා ටික. එතකොට මේ හේතු ටිකක ලැබුණ විපාකයක් තමයි අපේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ. අද අපි සිද්ධ කරනවා වැරදි විදිහට හඳුනා ගැනීම, වැරදි විදිහට දැන ගැනීම, වැරදි විදිහට කල්පනා කිරීම. ඒ වැරදි විදිහ හඳුන්වනවා අවිද්‍යාව කියලා. ඊට පස්සේ අපි හොඳ නරක කර්ම සිද්ධ කරනවා අපේ තියෙන වැරදි දැකීම නිසා. ඒ හොඳ නරක කර්ම හඳුන්වනවා කර්මයයි කියලා. ඒ කර්මයට තණ්හා කිරීම විදිහට තමයි ඊට පස්සේ ප්‍රතිසන්දි වශයෙන් උපදින්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට අපි හැම මොහොතකදීම මේ සසර ප්‍රවෘත්තියට හේතු වෙන, ඒ කියන්නේ සසර පැවැත්මට හේතු වෙන කර්ම සිද්ධ කර ගැනීම සිද්ධ කරනවා. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙජ්ජාභි සංඛාර කියන පින් විදිහට, අකුසල් විදිහට, ඒ වගේම ආනෙජ්ජය අනුව යන විදිහට මේ සංස්කාරයන් ඇසුරු කිරීම, සිදුවීම, සිද්ධ කිරීම අපේ සාමාන්‍ය ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ හේතුඵල දහමක පැවැත්ම තුළ අපිට අද දවසේදී පුළුවන් නම් මේ හේතු ටික නූපදවා ඉන්නට, හේතු දුරු කරන්නට, එනම් අනාගතයට උපදින ඵලය නොහට ගන්න බවට පත් කරන්නට පුළුවන්කම තිබෙනවා. එහෙනම් අපිට පුළුවන්කමක් නැතිනම් අනාගත භවය පිළිබඳව වගකීම් සහතිකයක් දෙන්නට මම මෙතන විතරයි උපදින්නේ, වෙන තැනකට යන්නේ නැහැ, මම සුගතියක පමණයි උපදින්නේ, මෙන්න මේ ආදී ලෙස යම් කිසි විදිහකින් අපිට පුළුවන් නම් අපිට හැකියාවක් නැතිනම් වගකීම් සහතිකයක් ලබා දෙන්නට, එහෙනම් ඒ දුක්ඛිත තත්වයෙන් මිදෙන්නට අපි සිද්ධ කළ යුතු දේ තමයි අද වර්තමානයේ තුල රැස් කරගනු ලබන, වර්තමානයේ තුල සිදු කරන්නා වූ හේතු ධර්මතාවයන් නිරෝධයටපත් කිරීම, හේතු දුරු කිරීම. ඒ විදිහට හේතු ඝාතයේ තුලින් නැතිනම් හේතුන් දුරු කිරීම තුලින් අපිට පුළුවන්කම ලැබෙනවා ඵලය නොහට ගන්න බවට පත් කරන්නට. සරල ලෙසම බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක, ඒ කියන්නේ හේතුව දුරු කිරීමෙන් ඵලය නොහට ගන්නා බවට පත් කිරීම. අපි ඒකට කියනවා සසරෙන් මිදීම, සංසාර දුක්ඛය නතර කිරීම, නිවන් දැකීම. මේ ආදී ගොඩක් වචන අපි ඒ සඳහා පාවිච්චි කරනවා. හැබැයි සිද්ධ වෙන්නේ වර්තමානයේහි ඇති කරගනු ලබන ඒ හේතුන් දුරු කිරීම කියන දේ සිද්ධ කරන්නේ. මේ පිළිබඳව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු දහම් පර්යායන් අපට බොහෝ දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ දහම් පර්යායන් අතර සුවිශේෂී ධර්ම න්‍යායක් තමයි පටිච්ච සමුප්පාද ධර්ම න්‍යාය කියලා කියන්නේ. පටිච්ච සමුප්පාද ධර්ම න්‍යාය. පටිච්ච සමුප්පාද ධර්ම න්‍යාය යනු පටිච්ච සමුප්පාද, ඒ කියන්නේ මේ කෙනෙකුට මේ සසර පැවැත්මට, සසර ගමනට හේතු වන හේතුන්ගේ සහ ඵල ධර්මයන්ගේ මේ සංප්‍රයුක්ත වන භාවය දුරු කරන්නට පුළුවන්කම තියෙන්නේ මේ ධර්මය අවබෝධ කර ගැනීම තුළින්. එතකොට මේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව අපි හඳුනා ගන්නකොට ප්‍රධාන වශයෙන්ම අපි පසුගිය සතියේ ඊට පෙර දේශනාවලදීත් හඳුනා ගන්නට යෙදුනා මේ පටිච්චසමුප්පාදයේ යෙදෙන ඒ පටිච්චසමුප්පන්න වූ අංගයන් පිළිබඳව. අවිද්‍යා, සංඛාර ආදී ඒ යෙදුණු එකිනෙක අංගයන් ගැන සාකච්ඡා කිරීමේදී අප හඳුනාගත්තා ඒ එක් වූ අංගයන්ගේ ස්වභාව ලක්ෂණයන් පිළිබඳව. ඊට පස්සේ අපි පටිච්චසමුප්පාදයේහි අග සිට මුලට නැවත
චතුරාර්ය සත්‍ය ධර්මයේ කුළුණන් වෙන විදිහෙන් හඳුනා ගන්නට යෙදුණා. මේ විදිහට අපි ඇයි පටිච්චසමුප්පාදය සාකච්ඡා කරන්නේ? මේ සුතමේ ඥානය සම්පූර්ණ වීම තුළ තමයි ඔබට කල යුත්තේ කුමක්ද? කුමන තැන සඳහා මාර්ගයක් වැඩි යුතුද? නැතිනම් ඔබ කුමන ඵලයකට යන්නටද ওই මාර්ගයට ප්‍රවේශ විය යුත්තේ? මේ ආදී සියලු කාරණා ඔබට අවබෝධ කරගන්නට ඒ ඔස්සේ පුළුවන්කම තිබෙනවා. ඒ නිසා තමයි සුතමේ ඥානය තුළ මේ කරුණු ඔබ තේරුම් ගත යුත්තේ. ඒ වගේම අනික් පස්සෙන් ගත්තොත් මේ එක කරුණක් පිළිබඳව නිවැරදිව අවබෝධ කරගත්තොත් කෙනෙක් ඔහු සමස්ත පටිච්චසමුප්පාද ධර්ම સિદ્ધාන්තයම අවබෝධ කරගන්නෙක් බවට පත් වෙනවා. මේ පටිච්චසමුප්පාද ධර්ම સિદ્ધාන්තය පිළිබඳව සමස්තය අවබෝධ කරගත්තෙක් බවට පත් වෙනවා එක කාරණාවක් නිවැරදිව අවබෝධ කරගත්තොත්. දැන් මුලින් ගත්තොත් අවිද්‍යාව පිළිබඳව අපි දැනගත්තොත් අවිද්‍යා සමුදය, අවිද්‍යා නිරෝධය, අවිද්‍යා නිරෝධගාමිනී ප්‍රතිපදාව දැනගත්තොත් අන්න අපිට පුළුවන් අනික් සියලු අංගයන් මේ ඔස්සේ ඥානනය කරන්නට. ඒ වගේම අපි මැදින් ගත්තොත් වේදනාවාදී තැනකින් ගත්තොත් වේදනාව සමුදය, වේදනා නිරෝධය, වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන ආකාරයට වේදනාව ගැන අපි හරියට දැනගත්තොත් ඒත් අපිට පුළුවන් මේ පටිච්චසමුප්පාද ධර්මය සම්පූර්ණම දැනගන්නට. අගින් ගත්තොත් ජාතිය පිළිබඳව, ජරා මරණ ධර්මයේ පිළිබඳව දැනගත්තොත් ජරා මරණය, ජරා මරණ සමුදය, ජරා මරණ නිරෝධය, ජරා මරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව දැනගත්තොත් අපිට පුළුවන් මේ සසර ගමන නතර කරන්නට. එහෙම නැතිනම් මේ ජීවිතේ අපට පත්වන්නට සිද්ධ වෙන දුක්ඛයන්ගෙන් අත මිදෙන්නටත්, ඒ වගේම සම්ප්‍රායික දුක්ඛයන්ගෙන් අත මිදෙන්නටත් අපට ඒ ඔස්සේ පුළුවන්කම තිබෙනවා. ධර්මයේ තුලින් අපිට මේ දෙපැත්තම ලබන්නට පුළුවන්. ඒ තමයි මේ ජීවිතයේ අපි විඳින යම් ජරා මරණ ශෝක පරිදේවාදී දුකක් තියෙනවා නම් ඒ දුක ඉක්මවන්නටත් පුළුවන්. ඒ වගේම මරණයටපත් වෙලා අපි තව දුක්ඛිත තත්වයන්ටපත් වීම කියන දුකෙනුත් අපිට මිදෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ සියලු දුක්ඛයන්ගෙන් මිදෙන්නට නම් අපිට මේ එක කරුණක් පිළිබඳව නිවැරදිව ඥානනය කළත්, එක කරුණක් පිළිබඳව හාත්පස අවබෝධ කළත් අපට පුළුවන්කම තිබෙනවා මෙය යථාර්ථවත් විදිහට තේරුම් ගැනීම තුළින් ඒ දුක නැති කරන්නට. පසුගිය දේශනාව තුළ විශේෂයෙන්ම අපි ඉලක්කගත කරගත්ත ස්පර්ශය පිළිබඳව හඳුනා ගන්නට. ස්පර්ශය කියලා කියනකොට අපි පටිඝ සම්පස්ස සහ අදිවචන සම්පස්ස කියන ස්පර්ශ දෙකක් පිළිබඳව තේරුම් ගත්තා ඔබට මතකයේ ඇති. අපි නැවත සිහිපත් කරගත්තොත් පටිඝ සම්පස්ස කියලා කිව්වේ ඒ රූප ධර්මයන් අතර ඇතිවන්නා වූ ස්පර්ශය හැඳින්වුවා පටිඝ සම්පස්ස කියලා. නාම ධර්මයන්ගේ පවත්නා ස්පර්ශය හඳුන්වනවා අධිවචන සම්පස්ස කියලා. පටිඝ සම්පස්ස සහ අධිවචන සම්පස්ස. එතකොට පටිඝ සම්පස්සේහි ස්වභාවය තමයි ඇහැට රූප ගැටීම. අපි උදාහරණ හැටියට දැක්වුවොත් කනට ශබ්ද ඇහෙනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට ස්පර්ශ දැනෙනවා. එතකොට දැන් මේ රූප දෙකක් අතර සිදුවන අනික් රූපයට පතිත වීමක්. දැන් චක්කු ප්‍රසාදයට, ඒ කියන්නේ ඇහි තියෙන උපවත් බවට බාහිර තියෙන රූප ඡායාවන් නැතිනම් ඒ වර්ණ රූපයන් පතිත වෙනවා. එතකොට ඔන්න අපි කියනවා ඇහැට මේ රූපය ගැටුණා කියලා. දැන් එහෙම ස්පර්ශයක් තිබෙනවා. කනට ඇවිල්ලා අර ශබ්ද තරංගය ඇවිල්ලා කනට ගැටෙනවා. එතකොට ඒ ශබ්ද තරංගය ගෝචර කරගන්නට පුළුවන් ප්‍රසාදයක් අපි ළඟ තියෙන නිසා, ඒ සතර මහා ධාතුවේ උපවත් බවක් අපි ළඟ තියෙන නිසා ඒක කම්පණය වෙනවා. එතකොට ඔන්න ඒක බින්දිනකොට ඒ විදිහට කම්පණය වීම නිසා අපි කියනවා අර ශබ්දය කනට ගැටුණා කියලා. ඒකට මේ ආදී ලෙස අර රූපායතනයන්ට බාහිර ආයතනයන් ඇවිල්ලා ගැටෙනකොට ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතනයන්ට බාහිර තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ධර්මය ඇවිල්ලා ගැටෙනකොට අපි ඒක හඳුනාගත්තා. මේ තමයි පටිඝ සම්පස්ස කියලා කියන්නේ. ඒ වගේම අධිවචන සම්පස්සේ කියලා යමක් තියෙනවා. අධිවචන සම්පස්සේ කියලා කියන්නේ ඒ නාම ධර්මයන්ගේ පැත්තෙන් තිබෙන ස්පර්ශය හඳුන්වන්නේ අධිවචන සම්පස්සේ හැටියට. ඒක සියුම්, ඒක චෛතසික ධර්මයක්. එතකොට ඇහැට රූප කොච්චර ගැටුණත් අපිට දැනගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතන චක්කු විඥාන සිත පහළ වෙන්නේ නැත්තම්. ඒ රූපේ දැනගන්නට එතෙන්ට සිත යොමු වෙන්නේ නැත්තම්.
හැබැයි ඒ සිත උපදින්න විදිහක් නැහැ. එතන ස්පර්ශය නැමැති චෛතසිකේ නොයදුනොත්. ස්පර්ශය නැමැති චෛතසිකේ නොයදුනොත්. ඒ නිසා එතන තියෙන ස්පර්ශය නැමැති චෛතසික ධර්මයක්. ස්පර්ශය නැමැති චෛතසික ධර්මයක් තියෙනවා. එතකොට මේ ස්පර්ශයට අපි හඳුන්වනවා අදිවචන සම්පස්සේ කියලා. අදිවචන සම්පස්සේ. දැන් මේ විග්‍රහ කරන එක ආකාරයක්. වගේම තව ක්‍රමයකට මේක විග්‍රහ කරගත්තොත් එහෙම මේ චක්කුසෝත ගහන ජීවහා කාය ආදී මේ විඥානයන්හි උපදින ඒ සිත්වල උපදින ස්පර්ශය නැමැති චෛතසිකය පටිඝ සම්පස්සේ ලෙස හඳුන්වනු ලබන අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම මනෝ විඥාන මට්ටමින් ඇතිවෙන ජවනාදී සිත්වල හටගන්නා වූ ස්පර්ශය හඳුන්වනු ලබනවා අධිවචන සම්පස්සේ කියලා. මේ ආදී ભેදයන් තිබෙනවා. නමුත් මෙතනදී අපි ප්‍රධාන වශයෙන්ම සම්භාවනාවට ලක් කරන අදහස බවට පත් වෙන්නේ අර ඇහැට රූපයක් ගැටෙනකොට කනට ශබ්දයක් ඇහෙනකොට මේ ආදී ස්පර්ශය පටිඝ සම්පස්සේ විදිහටත් ඒ වගේම නාම ධර්මයන්ගේ පැත්තෙන් ඒ සිතෙහි හටගනු ලබන යම් ස්පර්ශයක් තිබෙනවා නම් ඒ ස්පර්ශය අධිවචන සම්පස්සේ විදිහටත් සා පටිඝ සම්පස්ස අධිවචන සම්පස්ස කියන ස්පර්ශ දෙක පොදුවේ අපි හඳුනා ගන්නට යෙදුණා. මේ තමයි යෙදෙන ස්පර්ශය. එතකොට මේ ස්පර්ශය ඇතිවන්නට හේතුවක් තියෙනවා. ඒ ස්පර්ශය ඇති වෙන්නේ ආයතන ඉපදුනාට පස්සේ. ආයතන නැතිව ස්පර්ශයක් උපදින්නේ නැහැ. ආයතනයක් ඇතිකල්ලි තමයි ස්පර්ශයක් උපදින්නේ. එතකොට ආයතන නිරෝධය තුළ ස්පර්ශය නිරුද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. ස්පර්ශය නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ කොහොමද අපි ස්පර්ශය නිරුද්ධ කළේ? වර්තමානයේ ඇතිවෙන ස්පර්ශය හටගෙන නිරුද්ධ වෙනවා කියන තැන ස්පර්ශ නිරෝධය සාක්ෂාත් කිරීම තුළ අනාගතයේට ස්පර්ශ ආයතන ටිකක් හදලා ස්පර්ශය උපදවනවා කියන ගතිය නොහට ගන්න බවට පත් කරලා තියෙනවා. ඒකට හේතුනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මෙන්න මේ විදිහට සමස්තයක් ලෙස අපි ස්පර්ශය පිළිබඳව ප්‍රධාන වශයෙන් හඳුනා ගන්නට යෙදුණා. එතකොට ස්පර්ශය පිළිබඳව මේ විදිහට හඳුනා ගන්නකොට අපිට ඊළඟට විමසා බලන්නට පුළුවන් ස්පර්ශය උපදින්නට හේතු වුණ දේ කුමක්ද කියන එක පිළිබඳව. පින්නතුනේ ඇයි ස්පර්ශය උපදින්නේ? ස්පර්ශය උපදින්නේ ආයතන ධර්ම නිසා. අපි කියනවා සලායතන පච්චා පස්සෝ කියලා. ඒ කියන්නේ ස්පර්ශය උපදින්නේ සලායතනය ප්‍රත්‍ය කරගෙන. එතකොට ස්පර්ශ ආයතන 6 සලායතනේ. එතකොට මෙතන අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා සලායතනය පිළිබඳව දන්නවා. කෙනෙක් සලායතනය පිළිබඳව දන්නවා. ඒ වගේම සලායතනය උපදින්නට හේතුව දන්නවා. සලායතන නිරෝධය දන්නවා. සලායතන නිරෝධගාමිනී ප්‍රතිපදාව දන්නවා. ස්පර්ශ ආයතන 6 දන්නවා. ස්පර්ශ ආයතන 6 ඉපදුනේ කොහොමද කියලා දන්නවා. ස්පර්ශ ආයතන 6 නිරෝධය දන්නවා. ස්පර්ශ ආයතන 6 නිරෝධගාමිනී ප්‍රතිපදාව දන්නවා. දැන් මොකද්ද ස්පර්ශ ආයතන කියලා කියන්නේ? ස්පර්ශ ආයතන කියලා කියන්නේ නැතිනම් සලායතන කියලා කියන්නේ මොනවද? එතකොට මේ ආයතන 6ක් තියෙනවා. චක්කු සෝත ගාන જીවහා කාය මන කියලා. අපි සරල විදිහටම කිව්වොත් ඇස කන නාසය දිව ශරීරය මනස. එතකොට මේ ආයතනයන්ට ඇයි ආයතන කියලා කියන්නේ? ආයතන කියලා කියන්නේ අයදානත්තෝ ඒ වගේම අය වීම සිද්ධ වෙන නිසා නැතිනම් ආකාරත්තෝ ආකාරාර්ථයකින් මේවලට ආයතනයි කියලා කියනවා. ඒ කියන්නේ අයදානත්තෝ ආයතනෝ කියලා කියන්නේ අයදාන අර්ථයෙන් ආයතනයි කියලා කියන්නේ දැන් අයබදු අය කිරීම තියෙනවා. අයබදු ගැනීම සිද්ධ කරනවා. එතකොට දැන් අයබදු එකපාරක් ගෙවන්නේ නැහැ. නැවත නැවත රජ්ජුරුවන්ට රාජ්‍ය තුලින් අයබදු උපදිනවා. ඒ වගේ මේ ආයතනයක් කියලා කියන්නේ දැන් ඇහැ ආයතනයක් වෙනකොට ඒ ඇහැට නැවත රූපයන්ගේ පැමිණීම සිද්ධ වෙනවා. ඒක නතර නොවි නිරන්තරයෙන් මේ පැමිණීම සිද්ධ වෙනවා. ඒ නිසා ඒ අයදානය කියන එක තියෙනවා. දැන් අතීත කාලෙදී ඒ හිටපු රජවරු එදා හිටපු මිනිසුන්ගෙන් අය බදු ලබා ගත්තා. අද
ඉන්න රජයක් තියෙනවා නම් ඒ අයත් අයබදු අය කරනවා. ඒකනේ සාමාන්‍ය ස්වභාවයේ පැවැත්ම එකනේ. ඒකට නැවත නැවත ඒ දේ සිද්ධ වෙනවා. ඒකට අන්න ඒ වගේ තමයි මේ ආයතනයක් කියලා කියන්නේ. නැවත නැවත රූපාදී ධර්මයන් ඇසුරු කරන ස්වභාවය, නාම ධර්මයන් ඇසුරු කරන ස්වභාවය එහි පවතින නිසා ඒකට කියනවා ආයතනයයි කියලා. ආකාරත්තෝ ආකරත්තෝ කියලා කියනවා. එතකොට ආකරත්තෝ කියලා කියන්නේ ආකරයක් වගේ. කියන්නේ රතනාකර ආදී ස්වර්ණාකරයන් තියෙනවා. මේ ආකරයන්ගේ ස්වභාවය තමයි දැන් ස්වර්ණ ආකරයක් කියනකොට ස්වර්ණාකරයක් කියනකොට ඒකෙන් නැවත නැවත රන් නිපදවනවා. අපි කියනවා නිදීන් කියලා. ඒව නැවත නැවත රත්තරන් නිෂ්පාදනය කරනවා ඒ ආකාරය තුලින්. ඒකට මෙන්න මේ ආකාරය තුලින් නැවත නැවත මේ දේවල් නිෂ්පාදනය කරනකොට මේ දේවල් නැවත නැවත උපදවනකොට එහි පැවැත්ම පේනවා. අන්න ඒ වගේ මේ ඇහැට රූපාදී ධර්මයන් හරියට ආකාරයක් වගේ නැවත නැවත උපදවනවා. රූපාදී ධර්මයන් දකින්නට සලස්වනවා. ඒ නිසා තමයි මේකේ ආයතනයක් කියලා කියන්නේ. තව පැත්තකින් කිව්වොත් යම්කිසි වැඩ කොටසක් යම්කිසි කටයුත්තක් මේකෙදි සිද්ධ වෙනවා. රූපය පිළිබඳව දර්ශන විශේෂ සම්පූර්ණම සිද්ධ කරන්නේ මොකෙන්ද? ඇහෙන්. වෙන ආයතන වලට බෑ දකින්න. දකින්න පුළුවන් එකම ආයතනය තමයි මොකද්ද? චක්ඛායතනය කියලා කියන්නේ. ඇස නැමැති ආයතනය. ඒකෙන් තමයි දර්ශන කෘත්‍ය සිද්ධ කරන්නේ සම්පූර්ණම. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් නුවණිනුත් දකින්න පුළුවන් කියලා. නුවණිනුත් දකින්න බැරි කමක් නැත්තේ. නෑ නුවණිනුත් දකින්න පුළුවන්. හැබැයි ඒක චක්ෂු නෙමෙයි. ඇහැ නෙමෙයි. ඒක නුවණින් දැන ගැනීමක්. ඒ දැන ගැනීම සහ දැකීම කියලා ඒක අපිට වෙනමම කතා කරලා නිර්වචනය කරගන්නට පුළුවන් ක්‍රම තියෙනවා. හැබැයි මෙතනදී කියන්නේ මේ දර්ශන කෘත්‍ය කියලා මේ නිල්, කහ, රතු, හැඩ ආදී වශයෙන් අපි මේ දේවල් පිළිබඳව දැනගන්නවා කියන එක. ඒකට ඒ රූප දැකීම විශේෂයි සම්පූර්ණම වගකීම දරන තැනැත්තා ඒ රූප පේනවා කියන කටයුත්ත සම්පූර්ණම සිද්ධ වෙන ස්ථානය බවට පත් වෙන්නේ මොකද්ද? චක්ෂුව, ඇස. මේක නිසා මෙතනට කියනවා ආයතනයක්. ඒ නිසා ඇස නැමැති ආයතනය ඒ තමයි චක්ඛායතනය කියලා කියන්නේ. ඒකෙන් සම්පූර්ණ කරන්නේ රූපය දැකීම නැමැති දේ උපදවීම. රූපය දකිනවා. රූපය දකිනවා. එතකොට රූපේ දර්ශන කෘත්‍ය සිද්ධ කරන්නේ කොතනද? චක්ෂුෂය නැමැති ආයතනය තුල. ඇහෙන් තමයි අපිට රූප පිළිබඳව දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ චක්ඛායතනේ කනෙන් තමයි සද්ද අහන්නට පුළුවන්කම තියෙන්නේ. ඒකට කියනවා සෝතායතනය කියලා. චක්ෂුෂේහි සීමාව කන ලබන්නේ නැහැ. ඒකට කියනවා න අඤ්ඤමඤ්ඤ විෂයම් පච්චනුභුන්ති කියලා. ඔවුනෝන්ගේ විෂය ඔවුනෝන් අනුභව කරන්නේ නැහැ කොයි වෙලාවකවත්. කියන්නේ දැන් ඇහි විෂය කනෙන් අනුභව කරන්නේ නැහැ. ඒ හින්දා ඔයගොල්ලන්ට ඇහෙන දේ කවදාවත් ඇසෙන් දකින්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඇහෙන ශබ්දය ඇසෙන් දකින්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේම තමයි දකින දේ අහන්නට පුළුවන් කමකුත් නෑ. දකින දේ අහන්නට පුළුවන් කමකුත් නෑ. ඒ වගේම තමයි ඔබ විඳිනු ලබන දේ ඔබට කවදාවත් දකින්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඔබ දකින දේ ඔබට රස විඳීම් විදිහට හරි අල්ලලා බලලා හරි ඔබට ඒක විඳින්නට පුළුවන් කමක් නැත්තේ නෑ. දැන් සමහර ලාවට මෙහෙම කිව්වහම කෙනෙක් හිතනවා ඇයි බැරි අපිට පේන දේ අල්ලන්න. දැන් මේ වටාපත තියෙන මේකත් අපිට එහෙනම් අල්ලන්න පුළුවන් මේ පේන වටාපත අල්ලන්නේ කියලා. දැන් මේක ආයතන දෙකක පැවැත්මක්. පේන්නේ එකක් අතට අල්ලනකොට ගැටෙන්නේ ස්පර්ශ වෙන්නේ තව එකක්. ස්පර්ශ වෙන්නේ මේ කුමන වර්ණයක්ද කුමන හැඩයක්ද කියන එක නෙමෙයි අපිට පේන තද ගතියක් තද ස්වභාවයක්. ස්පර්ශයක් රළු සියුම් බවක් මේ මතු පිට තුල තිබෙන ඒ දේ තමයි අපිට ස්පර්ශය තුල දැන් අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ. දකින්නේ මොකද්ද? දකින්නේ වර්ණයක්. තව විදිහකින් කිව්වොත් බාහිර වස්තුවකට පතිත වෙලා පරාවර්තනය වෙන පරාවර්තිත ආලෝකයක් තමයි අපි ඇහැට ගෝචර කරගන්නේ. එතකොට අපි දකින්නේ ඒ දේ. ඒක කවදාවත් අතින් අල්ලන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා දකින්න දෙයි අතින් අල්ලන දෙයි එකක් නෙමෙයි දෙකක්. කවදාවත් දකින්න දේ අල්ලන්න බෑ අල්ලන දේ
දකින්න පුළුවන් කමක් නැත්තේ. මේ ආයතන දෙකක කෘත්‍යයන්. ඒකට අපිට මේ ආයතන වෙන් කරගත්තාම අපිට පේනවා එකිනෙකාගේ විෂය අනුභව කරන්නට පුළුවන් කමක් නැත්තේ. ඒ වගේම තමයි සලායතන කියලා කියනකොට ස්පර්ශ ආයතන 6 කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ මේක නොඑක් අවස්ථාවල විවරණයට ලක් කරනවා. මොකද්ද චක්ක ආයතනය කියන්නේ? මොකද්ද සෝත ආයතනය කියන්නේ? මොකද්ද ගහන ආයතන, જીව ආයතන, කාය ආයතන කියන්නේ? මේ ආදී ආයතන පිළිබඳව බුදුරජාණන් වහන්සේ විග්‍රහ කොට දක්වනවා එකිනෙකට අරගෙන. චක්කායතනය පිළිබඳව කතා කරන්නට ගියත් අපි මේ සමස්ත දේශනා මාලාව තුළ විවිධ අවස්ථාවල අපි කතා කරලා තියෙනවා මොකද්ද චක්කායතනය කියලා කියන්නේ කියන එක. අපි ඒක සරලවම කියනවා මේ චක්කු ප්‍රසාදය කියලා. චක්කු ප්‍රසාදය කියලා කියන්නේ හරියට මේ කණ්ණාඩියක වගේ තැනක තියෙන උපවත් බව නිසානේ ඒකට බාහිර තියෙන ඡායා මාත්‍ර පතිත වෙලා අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ වගේ මේ ඇහි තියෙනවා ප්‍රසාදවත් බවක්. කර්මජ ප්‍රසාදවත් බවක් තියෙනවා. එතකොට මේ ප්‍රසාදවත් බව නිසා ඒ කියන්නේ උපවත් බවක්. ඒ උපවත් බවට මොකද්ද වෙන්නේ? ඒ උපවත් බවට බාහිර වර්ණය පතිත වෙනවා. ඒ නිසා කියන අපි චක්කුම් භිජ්ජති ඇස බිඳෙනවා. බාහිර වර්ණය පතිත වෙනකොට. දැන් මේකට සරල උදාහරණයක් අපි නිතර මතක් කරනවා ඔබට අහලා තියෙනවා නම් නිතර මතක ඇති. අර පරණ ෆොටෝ ගහන කැමරාවක අපි අර රීල් එකක් දාලා ෆොටෝ ගහනවා. එතකොට මේකේ තියෙන නෙගටිව් පටියක්. මේ නෙගටිව් පටිය ආලෝකයට සංවේදී ආලෝකයට පිච්චෙනවා ආලෝකයට බිඳෙනවා. එතකොට එක පටියකින් ෆොටෝ දෙකක් ගහන්න බෑ එක කොටසකින්. එකකින් එකයි පුළුවන්කම තියෙන්නේ. එතකොට අන්න ඒ වගේ තමයි මේ ප්‍රසාදය. මේක ආලෝකයට සංවේදී ආලෝකයට බිඳී යන බවෙන් යුක්තයි. ඔබ දැනගත්තද නැතද? මේක රූපයක් කියලා ඔබ දැනගත්තද නැතද? විඥානයේ නිසා මේ ප්‍රසාද රූප ටික නැවත සකස් වුණා නම් සකස් වුණ ප්‍රසාදයට බාහිර රූප වැටෙනවා වැටුණට පස්සේ ඒක බිඳෙනවා බිඳිලා යනවා. ඒක සිද්ධ වෙන සිදුවීමක්. එතකොට මේ ඇහැ කියන දේ හැම වෙලාවකදීම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අන්න එබඳු ඊ타මත් සියුම් වුණ ආලෝකයට බිඳී යන මට්ටමින් පවත්නා චක්කු ප්‍රසාද රූපය කියන තැනකින්. චක්කු ප්‍රසාදය. එතකොට මේ චක්කු ප්‍රසාදය කියලා කියන්නේ ඒකේ ස්වභාවය තමයි පින්නතුනේ අනිදස්සනයි කියන එක. අනිදස්සනයි. ඇහැ දකින්න බැරි දෙයක්. ඇහැ දකින්නට බෑ. ඔබ කණ්ණාඩි ඉස්සරහට ගියත් ඔබට ඇහැ දකින්නට පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් ඒ පේන්නේ මොකද්ද? පේන්නේ රූපය. පේන්නේ රූපය. කළුවරට කණ්ණාඩි ඉස්සරහට ගියාට ඔබට ඇහැ පේන්නේ නෑනේ. අපිට සිද්ධ වෙනවා යම්කිසි එලියක් ඇහැ පැත්තට දාන්න. නැතිනම් එලියක් ඇහැ පැත්තට ගහලා අපිට ඒ වැටෙන පරාවර්තිත ආලෝකය තමයි අපි ආපහු ඇහැට දාගෙන ඇහැ පේනවා කියලා කියන්නේ. පිහියේ මුවාතට ගොඩක් දේවල් කපන්න පුළුවන් වුණාට මුවාත කපා ගන්න බෑනේ. ඒ වගේ ඇහැට අනෙක් රූප දකින්න පුළුවන් රූපායතනේ. හැබැයි ඇහැට බෑ ඇහැ දකින්න. ඒ නිසා ඇහැ හැම වෙලාවකදීම අනිදස්සනයි. ඒකට පුළුවන් කමක් නැහැ. දකින්න බෑ. හැබැයි සප්පටිගහයි. සප්පටිගහයි කියලා කියන්නේ ඒක ගැටීම් සහිතයි. ඒකට බාහිර රූප ගැටෙනවා, බාහිර රූප පතිත වෙනවා, බාහිර රූප ස්පර්ශ වෙනවා. එනිසා අනිදස්සනයි සප්පටිගහයි අනිදස්සන ඇහැ සප්පටිගහ පවතින. ගැටීම් සහිතව. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ඇහැ ගැන දේශනා කරනකොට බොහොම අපූර්ව ධර්ම කාරණාවක් දේශනා කරනවා. මේකත් මෙතනදිම පැහැදිලි කරන්න. කියන්නේ කොයි වෙලාවකවත් ඇස වූ රූප වෙනම තියනවා නෙමෙයි. ඇහැ වූ රූප වෙනම තියනවා නෙමෙයි. එහෙනම් මොකද්ද සිද්ධ වෙන්නේ? ඇහැ තියනවා කියලා අපිට දැනගන්න පුළුවන් ක්‍රමය මොකද්ද? ඒකට රූප පේනවා නා. ඒ නිසා යම් වෙලාවක යම් අවස්ථාවක ඇස තියනවා නම් ඒ ඇහැට රූපේ පතිත වෙනවා නම් අන්න ඒ රූපේ පතිත වෙන මොහොතේදී තමයි අපිට ඇහැ තියනවද නැද්ද කියන එක ගැන විනිශ්චය කරගන්න පුළුවන්කම තියෙන්නේ. රූප පේන බවක් නැත්තම් අපිට ඇහැ උපදින්නේ නැහැ. රූප පේන බවක් නැත්තම් ඇහැ තියනවා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. යම් කිසි රූපයක් ඔබට පේන්නේ නැත්තම් කිසිම රූපයක් ඔබට පේන්නේ නැත්තම්
ඔබට ඇහැ තියනවා කියන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් ඔබ ඇහැ තියනවා කියන්නේ මෙහි ප්‍රසාදයේ බිඳී යන ස්වභාවයක් තියෙනවා. එතකොට අපි ඇහැ තියනවා කියලා කියන්නේ කොයි වෙලාවටද? ඇහැට රූපය පැමිණෙනකොට තමයි අපි දැනගන්න පුළුවන්කම තියෙන ඇහැ තියනවා කියලා. ඇහැට බාහිර රූපේ පතිත වෙනකොට තමයි අපිට දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා රූපය නැතිව ඇහැ ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. රූපේ නැතිව ඇහැ ගැන කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඇස නැතුව රූපය ගැන කතා කරන්නට පුළුවන් කමකුත් නෑ. රූපේ නැතුව ඇහැ පනවන්නෙත් නෑ. ඇස නැතුව රූපේ පනවන්නෙත් නෑ. ඇස් කොච්චර තිබ්බත් වැඩක් නෑ රූප නැත්තම්. රූප කොච්චර තිබ්බත් වැඩක් නෑ ඇහැ නැත්තම්. ඒ නිසා ඇහැයි රූපයයි එකට කතා කරන්නේ. මේ දෙකම තිබ්බත් වැඩක් නෑ. මේක දැනගන්නට හිත නැත්තම්. කොච්චර ඇස් තිබුණත් වැඩක් නැහැ. ඒක දැනගන්නට හිත නැත්තම්. උපවත් බවක් තියෙනවා. බාහිර රූපයත් ඒකට පත්ත වෙනවා. හැබැයි එතන විඥානයක් යෙදෙන්නේ නැත්තම්. එතන සිත උපදින්නේ නැත්තම්. ඒ රූපේ දැනගන්න පුළුවන්ද? ඒ රූපේ දැනගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් එතන සිතක් යොමු වෙන්නටත් අවශ්‍යයි. සිතක් යොමු වෙන්නටත් අවශ්‍යයි. එතකොට යම් අවස්ථාවක ඇහැට රූපේ ගැටුණා නම් අතීතේ ගැටුණා නම් වර්තමානයේ ගැටෙනවා නම් අනාගතයට ගැටෙන්නේ නම් කොටින්ම මේ ගැටෙන බවක් තියෙනවා නම් ස්පර්ශ වෙන බවක් තියෙනවා නම් මෙන්න මේ මොහොත තමයි ඇහැ කියලා කියන්නේ. චක්කායතනය කියලා කියන්නේ මේ මොහොත, ඒ වෙලාව, ඒ අවස්ථාව. එතන කෘත්‍යයක් තියෙන්නට ඕනේ. චක්කායතනය කියනකොට ඒක රූපයක් බවට පත් වෙනා වගේ මෙතන ආයතනයක්. ඒක රූප ආයතනයක්. ආයතන කෘත්‍යයක් තියෙනවා. මොකද්ද ආයතන කෘත්‍ය? එතන වැඩක් කරනවා. මොකද්ද කරන වැඩේ? රූපය ගැටෙනවා කියන ඒ සිදුවීම එතන සිද්ධ වෙනවා. ඒක නැතුව චක්කායතනේ පනවන්නට පුළුවන් කමක් නැත්තේ. ඒ කෘත්‍ය නැත්තම්, ඒ වැඩේ සිද්ධ වෙන්නේ නැත්තම් ඒක චක්කායතනේ කියන්න පුළුවන් කමක් නැහැ. ඒ වැඩේ සිද්ධ වෙන්නේ නැත්තම් ඒක සෝතායතනය කියන්න පුළුවන් කමක් නැත්තේ. ආයතන කෘත්‍යයක් වෙන්නේ. ආයතන කෘත්‍යයක් වෙනවා කියලා කියන්නේ එතන ඇහැනම් ඇහැට රූපේ ගැටෙනවා. එතකොට එතන ගැටීම දැනගන්නට පුළුවන් කමක් නැහැ. එතන ආයතන කෘත්‍ය සම්පූර්ණ වෙන්නට නම් එතනට අවශ්‍යයි විඥානයේ යොමු වීමත්. එනිසා යම් අවස්ථාවක ඇහැට පෙනුණා වූ රූපය සිතින් දැනගන්නවා නම් අන්න එතනයි චක්කායතනය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ඇහැයි රූපයයි එකට ගැටෙනවා නම් ඒ වෙලාව ඇහැයි රූපයයි ගැටෙනකොට එතන යම් සිතක් උපදිනවා නම් අන්න ඒකයි චක්කායතනය කියලා. නැවත මේ චක්කායතන රූපය පිළිබඳව විස්තර කරනකොට අපට පැහැදිලි කරලා දෙනවා. ඊටාම ගැඹුරු ඊටාම සියුම් ධර්ම කාරණාවක්. මුළු සමස්ත ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අපට තේරුම් ගන්නට පුළුවන් නම් ඒ විදිහට අපිට පේනවා ඇයි බුදුරජාණන් වහන්සේ ලෝකයත් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාවත් මේ බඹයක් තරම් වූ ශරීරය තුලින් පැනෙව්වේ කියන එක පිළිබඳව අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට එතන ඒ සිද්ධ වුණ සිදුවීම, ඒ සිද්ධ වුණ ධර්මතාවය අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා කොහොමද ඒක සිද්ධ වුනේ කියලා. චක්කායතනය පිළිබඳව අපි මේ විදිහට හඳුනා ගන්නකොට අපිට සෝතායතනය පිළිබඳව තේරුම් ගන්නට පුළුවන් ඒ න්‍යායට ඒ ක්‍රමයටම කන නැතුව ශබ්දේවත් ශබ්දේ නැතුව කනවත් පනවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේම තමයි ශබ්දය ඇවිල්ලා කොයි වෙලාවකවත් අර තිබුණ තැන ඇති වෙච්ච තැන තිබුණ ශබ්දය ඇවිල්ලා කනේ ඇවිල්ලා හැප්පෙන්නේ නෑ. දැන් අපි වතුරක් මැද්දට ගල් කැටයක් දැම්මහම මේ ගල් කැටේ දාපු නිසා එතන රැල්ලක් නගිනවා. මේ රැල්ල ක්‍රමයෙන් ඇවිල්ලා ලොකු වෙමින් ඇවිල්ලා ගිහිල්ලා අර බැම්මේ හැප්පෙනවා නැතිනම් ඉවුරේ වදිනවා. ගොඩක් වෙලාවට මේක බලාගෙන ඉන්නකොට අපිට පේන අර ගල ගහපු තැන තිබුණු වතුර ටික ඇවිල්ලා අර බැම්මේ හැප්පුණා වගේ. ඒ උනාට ඇත්තටම හැප්පෙන්නේ අර ගල ගහපු තැන තිබුණු වතුර ටිකද එහෙම නැතිනම් ඉවුර අයිනේ තිබුණු වතුර ටිකද ඉවුරේ හැප්පෙන්නේ. ඉවුර අයිනේ තිබුණ වතුර ටික තමයි ඉවුරේ හැප්පෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ ශබ්දයේහි තියෙන ස්වභාවයත්. යම් තැනක ශබ්දයක් උපදිනකොට
අර කම්පන තරංගයක් වගේ එක. අර ජල තරංගයක් ගියා වගේ අර රවුමට විහිදිලා යන්නේ. ඊට මේ යම් තරංගයක් ගියා වගේ මේ ශබ්ද තරංගය කනට පතිත වෙනවා. ඒ කන ළඟම තිබෙන වායෝ ධාතුවේ ස්පර්ශය. එතකොට ඒ ස්පර්ශය තමයි අපි ශබ්දයක් ගැටුණා කියලා කියන්නේ. ශබ්දය ඇවිල්ලාම ගැටෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මේවා හඳුන්වනවා අසම්පත්තක් ගාහී කියලා. සම්පත්තක් ගාහී සහ අසම්පත්තක් ගාහී කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඇහැට රූපේ පේනකොට ඒවා ඔක්කොම අසම්පත්තක් ගාහී. කොයි වෙලාවකවත් ඒ දේ ඇවිල්ලා ස්පර්ශ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් ගිනි ගොඩක් බලනකොට ඇස් පුපුරන්නේ නැහැනේ, ඇස් පිච්චෙන්නේ නැහැනේ. අයි ඒක ගිනි ගොඩ ඇවිල්ලා ස්පර්ශ වෙන්නේ නැහැ. ඒ නිසා ඒවා දුර තියෙනකොටම අපිට අරමුණ ගන්න පුළුවන්. එහි ඡායාව පතිත වීමෙන්. ශබ්දය අරහෙ ඇහෙනකොටම ශබ්දයේ ස්පර්ශ වීම අර ශබ්දයේ වෙන තැන ඇවිල්ලා ඒ බඳු දේ ස්පර්ශ වෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම විදුලියක් කොටනකොට ගොරවනකොට එන ශබ්දය නිසා මේ කන් තියෙන්න පුළුවන් කමක් නැති වෙයි. ඒ නිසා ඒවා කියන අසම්පත්තක් ගාහී කියලා. ඒව එතන සිද්ධ වෙනකොට අරමුණු කර ගැනීම විදිහට අරමුණු කරගන්න. සම්පත්තක් ගාහී දේවලුත් තියෙනවා. සම්පත්තක් ගාහී කියලා කියන්නේ ළඟට ඇවිල්ලා ස්පර්ශ වෙන්න අවශ්‍යයි. දැන් ඔබට පුළුවන් කමක් නැහැ එළියේ තියෙන දුර තියෙන දෙයක් දිහා බලලා ඒකේ තියෙන රසය ගැන කතා කරන්නට. දැන් හොදි භාජනයක් දුර තියෙනකොට ඔබට ඒක දිහා බලලා ලුණු වැඩිද අඩුද කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඔබට සිද්ධ වෙනවා ඒක දිවේ යම ටිකක් අරගෙන ස්පර්ශ කරලා ගාලා බලන්න. ඒකට අර ඒ දේම ඔබේ දිවට ස්පර්ශ වන්නට සිද්ධ වුණා. අන්න ඒක හඳුන්වනවා මොකක් කියලාද? සම්පත්තක් ගාහි. ගැටෙන්න ඕනේ ඇවිල්ලා. ඇවිල්ලා ළඟට ඇවිල්ලා ඒ දේම ස්පර්ශ වෙන්නට ඕනේ. එතකොට තමයි සම්පත්තක් ගාහි භාවය තමයි එතන තියෙන්නේ. එතකොට අපිට ස්පර්ශයත් ඒ විදිහටමනේ. ඒ වගේම ගඳ සුවඳ ගත්තත් ගඳ සුවඳත් එහෙමයි. ඒකට අපිට මේ විදිහට සම්පත්තක් ගාහී භාවය සහ සම්පත්තක් ගාහී භාවය වෙනම තියෙනවා. පොදුවේ ගත්තාම ආයතනයන්ගේ පැවැත්ම තමයි ඔය විදිහට අපිට ඒ බාහිර ආයතන ටික ස්පර්ශ වෙනකොට තමයි ඒක තියනවා කියන දේ පණවන්න පුළුවන්කම තියෙන්නේ. ඒක තියනවා ඒක උපදිනවා කියන දේ පණවන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ඔබට කොච්චර ගෑවුනත් ඇඟට වැදුනත් දෙයක් ඔබට දැනෙන්නේ නැත්තම් එතකොට ඔබට කාය ප්‍රසාදේ නැහැ. කාය ප්‍රසාදේ නැහැ කියලා කියන්නේ බාහිර ස්පර්ශ වෙන්න දේවල් නැහැ කියන එක. ස්පර්ශ වෙන්න දේවල් තියෙනවා නම් ස්පර්ශය දැනගන්න පුළුවන් කාය ප්‍රසාදේ උපදින්නට ඕනේ. මෙන්න මේ විදිහට මේ ආයතනය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අනිත් එකත් එක්ක එකට ගැටෙනකොට එකට එකතු වෙන මොහොත පිළිබඳව එතන ආයතන කෘත්‍යයක් සිද්ධ වෙනවා. ඒකට සලායතන කියලා කියනකොට ආයතන 6ක් තියෙනවා. මේ විදිහට උපදින චක්කු සෝත ගාන જીවහා කාය කියන රූපායතන 5ක් තියෙනවා. ඊට පස්සේ මන ආයතනය කියලා ආයතනයක් තියෙනවා. මන ආයතන කියලා ආයතනයක් තියෙනවා. මන ආයතනය කියලා කියන්නේ සිත. එතකොට මේ විදිහට රූපායතන 5යි නාමයේහිලා ගැනෙන සංග්‍රහවන ඒ මන ආයතනේ නැමැති ආයතනයයි. එතකොට මෙන්න මේ විදිහට ආයතන 6ක් උපදිනවා. මේ ආයතන 6ට තමයි ස්පර්ශ වෙන්නේ. ඒ නිසා තමයි සලායතන පච්චය පස්සෝ කියලා අර කිව්වේ. ආයතන 6 ඉපදුනා නම් ස්පර්ශ වීම මෙතන කොහොමත් තියෙනවා. ඒ නිසා සලායතන පච්චය පස්සෝ. එතකොට ආයතන 6 උපදිනවා. ආයතන 6 හට ගැනීම සිද්ධ වෙනවා. ආයතන 6 ඉපදීම ආයතන 6 හට ගැනීම මේ විදිහට සිදුවන විදිහ පිළිබඳව අපි කල්පනා කරලා බැලුවොත් ඇයි ආයතන උපදින්නේ? දැන් මේ ආයතන පිළිබඳව ඔබට පැහැදිලිනේ. ආයතන පිළිබඳව යම් අවබෝධයක් ඔබට ඇති කරගන්නට පුළුවන්කම ලැබෙන්නට ඇති. ඒ තමයි ආයතන පිළිබඳව දන්නවා කියලා කියන්නේ. ආයතන උපදින්නට හේතු වන්නේ කොහොමද? නාම රූප පත්‍ය සලආයතන. නාම රූප පත්‍ය සලආයතන. නාම රූප ප්‍රත්‍යයෙන් තමයි සලආයතන උපදින්නේ. නාම රූප ප්‍රත්‍යයෙන් නාමයත් රූපයත් නිසා තමයි සලආයතන උපදින්නේ. ස්පර්ශ ආයතන ටික උපදවන්නේ නාමයත් රූපයත් නිසා. නාමය කියලා කියන්නේ මොනවද?
තතකතම නාමං වේදනක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංඛාරක්ඛන්தோ. නාමය කියලා කියන්නේ මොකක්ද කියන එක විභංගය තුළ පැහැදිලි කරනවා. වේදනා ස්කන්ධයක්, සංඥා ස්කන්ධයක්, සංස්කාර ස්කන්ධයක් තිබෙනවා නම් අයං උච්චති නාම. මේ තමයි නාමය. වේදනා, සංඥා, සංඛාර කියන මේ ස්කන්ධ ටිකට කියනවා නාමය කියලා. තතකතමං රූපං මොකක්ද එතන රූපය කියලා කියන්නේ? එතන රූපය කියලා කියන්නේ චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා ධාතුව සහ සතර මහා ධාතුව නිසා උපදවන නිසා පවතිනා වූ රූපය. ඒ වගේම යම් රූපං නිස්සාය මනෝ විඥාන ධාතු වත්තති තං රූප. යම් රූපයක් ඇසුරු කරගෙන මනෝ විඥාන ධාතුව පවතිනවා නම් මනෝ විඥාන ධාතුව උපදිනවා නම් තං රූපං ඒ රූපය. රූප දෙකක් ප්‍රධාන වශයෙන් ගත්තොත් අපිට මෙතනදී හඳුනා ගන්නට පුළුවන්. ඒ තමයි චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා උපදින රූපත්. එතකොට සතර මහා ධාතු කියලා කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ මහා භූත රූප ටික. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මහා භූත රූප ටික. පඨවිය කියලා කියන්නේ තද ගතිය, තද ස්වභාවය, මේවා ගති, ස්වභාව, ලක්ෂණ විදිහට හඳුනා ගන්න. ආපෝ, තේජෝ, වායෝ කියලා ආපෝ කියලා කියනවා ගලන, වැగిරෙන, ඇලෙන, බැඳෙන ස්වභාවය. උණුසුම්, දවන, දිරවන, තවන, පැසවන ස්වභාවයට කියනවා තේජෝ ධාතු කියලා. හමන, පිම්බෙන, හැකිලෙන ස්වභාවයට කියනවා වායෝ ධාතුව කියලා. පඨවි, ඒ වගේම ආපෝ, තේජෝ, වායෝ. එතකොට මෙන්න මේ විදිහට සතර මහා ධාතුවත් මේ ගති, මේ ස්වභාව, මේ ලක්ෂණ හතරත් ඒ වගේම ඊළඟට එතන ඒ නිසා පවතින රූප තියෙනවා. ඒ නිසා පවතින රූප වර්ණ, ගන්ධ, රස, ඕජා මේ ආදී ඒ නිසා උපදින නිසා පවතින රූප තියෙනවා. සතර මහා ධාතුව සතර මහා ධාතුව නිසා පවතිනා වූ රූපයක්. එතකොට මේ සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා පවතින ඒ ඇසුරු කරගෙන පවතින රූප ටිකත් නිසා තමයි රූපය කියන දේ පේන්නේ. නැතිනම් රූපය කියන දේ පණවන්න පුළුවන්කම තියෙන. රූපය කියන්නේ දෙයට. සතර මහා ධාතුව සතර මහා ධාතුව තොර සතර මහා ධාතුව හේතු කරගෙන ඒක ඇසුරු කරගෙන තියෙනා වූ දේවල්. දැන් වර්ණය කියලා කියන්නේ මොකද්ද? වර්ණය කියලා කියන්නේ සතර මහා ධාතුව නෙමෙයි. හැබැයි සතර මහා ධාතුව යම් තැනක එකතු වෙලා තියෙනවා නම් ඒකතු වුණ තැනක වර්ණයක් विद्यमान වෙනවා. වර්ණයක් विद्यमान වෙනවා. එතකොට ඒකට අපි කියනවා වර්ණ රූපය කියලා. වර්ණ රූපය. ඒක සතර මහා ධාතුව ඇසුරු කරගත්ත දෙයක්. වර්ණ රූපය. ගන්ධය කියලා කියන්නේ එතන සතර මහා ධාතුව ගන්ධය නැහැ. හැබැයි සතර මහා ධාතුව ඇසුරු කරගෙන ගන්ධය පවතිනවා. ඒ නිසා ඒකට කියනවා උපාදාය රූප කියලා. ඒ නිසා පවතින රූප. සතර මහා ධාතුව නිසා පවතින රූපේ නිසා තමයි ඒකට උපාදාය රූප කියලා හඳුන්වනු ලබන්නේ. සතර මහා ධාතුව සතර මහා ධාතුව නිසා පවතින රූපයක් තියෙනවා නම් අන්න ඒකට තමයි රූපය කියලා කියන්නේ. ඒ වගේම යං රූපං නිස්සාය මනෝ විඥාන ධාතු වත්තති තං රූපං. යම් රූපයක් ඇසුරු කරගෙන මනෝ විඥාන ධාතුව පවතිනවා නම් ඒ රූපයට කියනවා රූපය කියලා. යම් රූපං නිස්සාය මනෝ විඥාන ධාතු වත්තති. යම් රූපයක් ඇසුරු කරගෙන මනෝ විඥාන ධාතුව පවතින්නේ නම් ඒ රූපයට කියනවා රූපයයි කියලා. ඒක විශේෂ නාමයකින් තව හඳුන්වනු ලබනවා. ඒ තමයි වත්තු රූපය කියලා කියන්නේ. වත්තු රූපය. වත්තු රූප කියලා කියන්නේ වස්තු වූ රූපය කියන එක. වස්තු වූ රූපය කියන්නේ දුකට වස්තුවක්, දුක උපදින්නට තැනක් කියන එක. එතකොට යමකට වස්තුවක් කියලා කියන්නේ ඒකට භූමිය, ඒකට පිහිටා සිටින තැන කියන එක. සහ වත්තු රූප කියලා කියන්නේ ඒක පිහිටන තැන. එතකොට දැන් බුදුදහම තුළ අපි කතා කරනකොට මේ සිත පවතින තැන් පිළිබඳව අපි කතා කරනවා. සිත පවතින තැන් පිළිබඳව කතා කරනවා. ඒ කතා කරනකොට අපි කියනවා චක්ඛු වත්තු. ඇස කියන එක වස්තුවක්. සෝත වත්තු කන කියන එක වස්තුවක්. ගාන වත්තු, જીවහා වත්තු,
කාය වත්තු. එතකොට චක්කු සෝත ගාන જીවහා කාය මේ දේවල් වස්තු රූප හැටියටත් දකිනවා. ඒ කියන්නේ ඇහැ කියන්නේ සිත පවතින්නට තැනක්. ඒ නිසා තමයි ඇස නැමැති වස්තු රූපය ඇසුරු කරගෙන එතන සිත උපදින්නේ. ඇස නැමැති වස්තු රූපය ඇසුරු කරගෙන සිත උපදිනකොට අන්න එතනදී අපිට රූපය දැනගන්නට පුළුවන්කම තිබුණා. කන නැමැති වස්තු රූපය ඇසුරු කරගෙන සිත උපදිනකොට එයට ගැටෙන එයට පතිත වූ ශබ්ද රූපය අපට දැනගන්නට පුළුවන්කම තිබුණා. ඉතින් වස්තු රූපයේහි ස්වභාවය තමයි සතර මහා ධාතුව නිසා පවත්නා රූප කියන දෙයට වඩා මෙතන මනස පවතින තැනක් හැටියට හැඳින්වීම. වස්තු රූපයේහි වෙනස එකයි. එතකොට ඒක සතර මහා ධාතු නිසා උපදින්නට පුළුවන්. මෙතන තියෙන විශේෂත්වය මොකද්ද? මනෝ විඥාන ධාතුව යම් කිසි තැනක පවතිනවා නම් යම් රූපයක් නිසා පවතිනවා නම් අන්න ඒක තමයි වස්තු රූපය කියලා කියන්නේ. යම් තැනක ආයතන කෘත්‍ය સિદ્ધ කරන්නට ඕනේ නම් එතන විඥානනයක් තියෙන්නට අත්‍යවශ්‍යයි. චක්ෂුෂය වස්තුව කරගෙන එතන සිත උපදින්නේ නැත්නම් එතන කොයිම වෙලාවකදීවත් රූපය දකින්නට පුළුවන් කමක් නැත්තේ. සෝතය වස්තුව කරගෙන එතන සිත උපදින්නට පුළුවන් කමක් නැත්නම් කොයි වෙලාවකවත් ශබ්දය දැනගන්නට පුළුවන් කමක් නැත්තේ. නිසා වත්තු රූප කියලා කියන්නේ ඒ ධර්මය ඇසුරු කරගෙන ඒ නිසා මේ විඥානයේහි පැවැත්ම සිද්ධ වෙන නිසා වස්තු රූපය. එතකොට මෙන්න මේ වස්තු රූප ටිකට අමතරව අපි තව කතා කරනවා වස්තු රූපයක්. ඒ මොනවද? අපි කියන හෘදේ වස්තුව කියලා. ඒකට කියන හදේ වස්තු රූප කියලා. හදේ වස්තු රූප. එතකොට හදේ වස්තු රූපය කියලා කියන්නේ හෘදේ වස්තුව. එතකොට සාමාන්‍යයෙන් අපි කතා කරනවා හෘදේ වස්තුව ඇසුරු කරගෙන සිත පවතිනවා කියලා. හෘදේ වස්තුව ඇසුරු කරගෙන සිත පවතිනවා කියලා. එතකොට මේ පිළිබඳව අට කතාදිය තුළ බොහෝ විග්‍රහ වී තිබෙනවා. හෘදේ වස්තුව ඇසුරු කරගෙන සිත පවතිනවා යනු හදවතෙහි සිත ඉපදීම, හදවතෙහි සිත තිබීම කියන එක නෙමෙයි. එහි පවත්නා ලේ ධාතු ඇසුරු කරගෙන, රුධිරය ඇසුරු කරගෙන ඒ සිත් පරම්පරාව නැවත නැවත උපදිනවා. එතකොට දැන් අර චක්ෂුෂය වස්තුව කරගත්තා වගේ හෘදය වස්තුව කරගෙනත් ඒ සිත් පරම්පරාවන්ගේ හට ගැනීම සිද්ධ වෙනවා. එතකොට දැන් මේ ප්‍රසාද රූප උපදවන්නට යම් සිතක් උපදින්නට ඕනේ, සිත පවතින්නට, සිත උපදින්නට, සිතට ඇසුරු වන්නට අවශ්‍ය රූපයක් තියෙන්නට ඕනේ. චක්කු වත්තු කියලා කියනකොට චක්කු ප්‍රසාදේන වස්තුව බවට පත් වෙන්නේ. එතකොට ඒක ඇසුරු කරගන්නටත් ඒ සිතට පැවැත්මක්, සිත උපදින්නට තැනක් තියෙන්නට ඕනේ. වස්තුවක් තියෙන්නට ඕනේ. එතකොට අන්න ඒ නිසා විග්‍රහ කොට දක්වනවා මේ හදේවත්තු රූපය ඇසුරු කරගෙන මේ චිත්ත සන්තතිය උපදිනවා. අපි කිව්ව භවාංග චිත්ත සන්තතිය හදේවත්තු රූපය ඇසුරු කරගෙනයි පවතින්නේ. එතකොට ඒ මනෝවිඤ්ඤාණ ධාතු චිත්ත සන්තතිය හදේවත්තු රූපය ඇසුරු කරගෙනයි පවතින්නේ. චක්කු විඤ්ඤාණ සිත, චක්කු විඤ්ඤාණ ධාතු සිත හදේවත්තු රූපය ඇසුරු කරගෙන නෙමෙයි පවතින්නේ. ඒ වස්තු කරගන්නේ මොකද්ද? ඒක වස්තු කරගන්නේ ඇස, චක්කු වස්තුව. එකෙන් ඒ නිසා රූපේ විතරයි දැනගන්නට පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ අර අරමුණ අරගනිමින් නැවත මනෝවිඤ්ඤාණ සිත් උපදිනකොට ඒ සිත් උපදින බවට දැක්වෙන්නේ කොහෙද? හදේවත්තු රූපය ඇසුරු කරගෙන. එතකොට ඒක ඒ ලේ ධාතු ඇසුරු කරගෙන, රුධිරය ඇසුරු කරගෙන ඒ සිතේ පැවැත්ම සිද්ධ වෙනවා කියන එකයි ඒ පැවැත්ම පිළිබඳව කතා කරනකොට, සිත පවතින ස්ථානය පිළිබඳව කතා කරනකොට විග්‍රහ වී තිබෙන්නේ. එනිසා පින්නතුනි අපිට දැන් මෙතනදී හඳුනා ගන්නට පුළුවන් මේ ආයතන උපදින්නට හේතු පිළිබඳව කතා කරනකොට මොකක් නිසාද මේ ආයතන ධර්මතා ටික ඉපදුනේ? මේ ආයතන ටික ඉපදුනේ සතර මහා ධාතුවත්, සතර මහා ධාතුව නිසා පවතින රූපයන් කියන මේ රූපයත්, ඒ වගේම අර
මනෝවිඤ්ඤාණ ධාතුව යම්කිසි රූපයක් ඇසුරු කරගෙන තිබෙනවා නම් අන්නේ ඇසුරු කරගෙන තිබෙන්නා වූ රූපයත් රූපයයි කියලා කියනවා. ඒ මනෝවිඤ්ඤාණ ධාතුවේහි විඥාණය හැර අනිකුත් තිබුණා වූ නාම ධර්මතා ටික නාම ස්කන්ධ ටික එක හඳුන්වනවා නාමයයි කියලා. ඒ කියන්නේ වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ ටික. එතකොට වේදනා සංඥා සංඛාර කියන නාමයත් සතර මහා ධාතු සහ උපාදාය රූප කියන රූපයත් වත්තු රූපය කියන රූපයත් ඇසුරු කරගෙන ඒ නිසා ඒ නාම රූපය කියන ඒ නාමයත් ඒ රූපයත් ප්‍රත්‍ය කරගෙන තමයි උපදින්නේ ආයතන ටික. නාමයත් රූපයත් ප්‍රත්‍ය කරගෙන තමයි ආයතන ටික උපදින්නේ. එතකොට අපිට පේන ආයතන උපදින්නට හේතුව මොකද්ද? නාම රූප පච්චයා සලආයතන. නාම රූප ප්‍රත්‍යයෙන් තමයි සලආයතන උපදින්නේ. නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතන උපදිනකොට නාම රූප නිසා ආයතනයන්ගේ හට ගැනීම සිද්ධ වෙනකොට ඊට පස්සේ අපිට දකින්නට පුළුවන් සලආයතන නිරෝධය සිද්ධ කරන්නේ කොහොමද කියන එක. අපි කියන්නේ ආයතන නිරෝධය කියලා. සලආයතන නිරෝධය සිද්ධ කරන්නේ කොහොමද? නාම රූප නිරෝධයෙන් සලආයතන නිරෝධ වෙනවා. නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ කියලා කියන්නේ ඒකයි. නාම රූපයන්ගේ නිරෝධයෙන් සලආයතනය නිරුද්ධ වෙනවා. ස්පර්ශ ආයතන 6 නිරුද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක කොහොමද නාම රූපේ නිරුද්ධ කරන්නේ? කොහොමද සලආයතන නිරෝධය සිද්ධ කරන්නේ කියන එක පිළිබඳව අපිට ඊට පස්සේ විමසන්නට පුළුවන්. මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි මේ සලආයතන නිරෝධගාමිනී ප්‍රතිපදාව බවට පත් වෙන්නේ. එතකොට මේ ස්පර්ශ ආයතන 6 අපි නිරුද්ධ කළ යුතුයි. ස්පර්ශ ආයතන 6 නිරුද්ධ කළ යුතුයි. කොහොමද ස්පර්ශ ආයතන 6 නිරුද්ධ කරන්නේ? ස්පර්ශ ආයතන 6 නිරෝධය ගැන බොහෝ විට බොහෝ අවස්ථාවල ධර්මයේ තුල සාකච්ඡා කරනවා, කතා කරනවා, විවරණයට ලක් කරනවා. සලආයතන නිරෝධය නිවනයි කියනවා. ස්පර්ශ ආයතන 6 නිරෝධය නිවනයි. සලආයතන නිරෝධය. සලආයතන නිරෝධය කියලා කියන්නේ ඊටාම වැදගත් ඒ වගේම බොහෝ අවස්ථාවල සාකච්ඡා වෙන කාරණා ටිකක්. මොකද ආයතන ධර්මයන්ගේ පැවැත්ම තමයි ජීවත් වීම කියලා කියන්නේ. ආයතනයන්ගේ නිරෝධය කියලා කියන්නේ ජීවත් වීම පණවන්නට තැනක් නැතිවීම. ඒ නිසා සලආයතන නිරෝධය පිළිබඳව ධර්මයේ තුල විවිධ තැන්වල විවිධ ස්වરૂපයන්ගෙන් විවිධ ආකාරයන්ගෙන් සාකච්ඡාවට බඳුන් වෙනවා. සලආයතන නිරෝධය කිව්වහම අපිට දකින්නට පුළුවන්කම තියෙනවා ස්පර්ශ ආයතන 6හි හට ගැනීම සහ වැයවීම කියන මේ ස්වභාවය. ස්පර්ශ ආයතන 6 හට ගැනීමත් වැයවීමත් කියන මේක දකින්නට පුළුවන්කම තියෙනවා. මේකට කියනවා සලආයතනයන්ගේ ආයතනයන්ගේ හට ගැනීම. ස්පර්ශ ආයතන 6 හට ගැනීම ඇහැ උපදිනවා. කන උපදිනවා. ඒ වගේම හටගත් ඇහැ බිඳී යනවා. ඒ ආයතනෙ නිරුද්ධ වෙනවා. ඇහැ නිරෝධයේ ස්වභාව කොට පවතිනවා කියලා කියන්නේ චක්ඛුං නිරෝධ ධම්මං කියලා කියන ඇස නිරෝධයේ ස්වභාව කොට ගත්ත දෙයක්. සෝතං නිරෝධ ධම්මං සෝතය නිරෝධයේ ස්වභාව කරගත්ත දෙයක්. එතකොට ඇස නිරෝධයේ ස්වභාව කරගත්ත දෙයක්, කන නිරෝධයේ ස්වභාව කරගත්ත දෙයක්, නාසය නිරෝධයේ ස්වභාව කරගත්ත දෙයක්, දිව නිරෝධයේ ස්වභාව කරගත්ත දෙයක්, කය නිරෝධයේ ස්වභාව කරගත්ත දෙයක්. ඇයි? මේ ධර්මයෝ හටගෙන ඉතුරු නැතුව නැති වෙන බවින් යුක්තයි. මේ ධර්මයෝ හටගෙන ඉතුරු නැතුව නැති වෙන බවින් යුක්තයි. ඒ නිසා මේකට කියනවා නිරෝධ ධම්ම කියලා. නිරෝධයේ ස්වභාව කරගෙන පවතින දෙයක්. ඒ වගේම තමයි ඒක අපි දැනගත්තත් නැතත් අපි ඒක මේ නිරුද්ධ වෙනවා කියලා මේ ලක්ෂණය මේ විදිහට අපි හිතුවත් නැතත් දැනගත්තත් නැතත් ස්වභාවිකවම සිද්ධ වෙන දේ තමයි නිරෝධය කියන දේ. ඒක අපිට අමුතුවෙන් කළමනාකරණය කරලා අපිට නතර කරන්නට හෝ එහෙම නැතිනම් ඒක නිරුද්ධ නොවී තියාගන්නට හරි ඒකෙන් දුකටපත් කිරීමක් හරි එහෙම වෙනමම සිද්ධ කරන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට සලආයතන නිරෝධය කියලා කියන්නේ හැම වෙලාවකදීම සිදුවෙන සිදුවීමක් තියෙනවා. හැබැයි සලආයතන නිරෝධය කියන වචනය අපි පාවිච්චි කරන්නේ අර හටගෙන නිරුද්ධ වෙන ධර්මයේ පිළිබඳව හඳුන්වන්නට නෙමෙයි. සලආයතන නිරෝධය යනු හටගෙන නිරුද්ධ වෙන ධර්මය නිරෝධය අවබෝධ කරගත්තා වූ ඥානයක් ප්‍රඥාවක් හැඳින්වීම සඳහා පාවිච්චි කරන දෙයක්. සලආයතන නිරෝධය කියලා කියන්නේ ආයතනයන්ගේ නිරෝධය පිළිබඳව අවබෝධ කරගත්ත ප්‍රඥාව හැඳින්වීම පිණිස භාවිත කරන දෙයක්.
ඒ නිසා තමයි සලායතන නිරෝධය නිවනයි කියලා කියන්නේ. ඒ ස්පර්ශ ආයතන 6හි නිරෝධය සාක්ෂාත් කරන්නා වූ යම්කිසි ප්‍රඥාවක් තියෙනවා නම්, නුවණක් තියෙනවා නම්, මිදීමක් තියෙනවා නම්, ඒ මිදීම තමයි නිවන කියලා කියන්නේ. ඒකට ස්පර්ශ ආයතන 6හි මේ නුවණ පැවැත්වීම කියන දේ තුලින් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා ස්පර්ශ ආයතන 6 හටගෙන නිරුද්ධ වෙන බව අවබෝධ කර ගැනීමත්, ඒ වගේම ස්පර්ශ ආයතන 6හි අනුත්පාද සංඛ්‍යාත භාවය දැන ගැනීමක් කියන මේ දෙකම सिद्ध කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ආයතනයන්ගේ නිරෝධය පිළිබඳව අපිට කතා කරනකොට සලායතන ධර්මයන්ගේ අපිට ඒක තවදුරටත් වඩා පැහැදිලි කරගන්නට අවශ්‍යයි. අපිට ඒක පැහැදිලි කරගත යුතුයි. නමුත් ඒක පැහැදිලි කරගන්නට යනකොට අපිට ඒක ටිකක් මිට වඩා කාලය අරගෙන සාකච්ඡා කරන්නට අවශ්‍යයි. එතකොට මෙන්න මේ විදිහට අපි ආයතන ධර්මයේ පිළිබඳව තේරුම් ගැනීමේදී අපිට පුළුවන්කම තියෙනවා මේ එකම සලායතන නැමැති ධර්මයේ නිවැරදිව අවබෝධ කර ගැනීමුණුත් පටිච්චසමුප්පාදයේ තුල විග්‍රහ වන අපිට නිර්වාණ අවබෝධය කරා යන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි අප්‍රමාදීව ඒ තැනට යන්නට අපි උත්සාහවත් විය යුතු වෙනවා. නිසා කල්පනා කරගන්න කොහොම හරි ඒ උතුම් අවබෝධය අපි මේ ජීවිතය තුළ සිද්ධ කරනවා කියන අදිෂ්ඨානය කවුරුත් ඇති කරගන්න, කල්පනා කරගන්න හැම කෙනෙක්ම අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කළා යෝනිසෝ මනසිකාරයේ පවත්වන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් මේගේ ඥාතීන්ටත් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිද්ධ කරගත් සියලු කුසල ධර්මයන් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටමත් මේ උතුම් ධර්මලාභය ඔබට ලබා දෙන්නට කටයුතු කළ හිරු මාධ්‍යාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා